समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजंस सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कथमो फनाये समाधि कथमे धम्मा समाधि निमित्ता कथमे धम्मा समाधि परिक्कारा कथमा समाधि भावनाति याको आवुसो विशाख चित्तस्स एकाग्रता समाधि छत्तारो सतिपट्ඨाना समाधि निमित्ता छत्तारो सम्मपदाना समाधि परिक्कारा याते संयेव धम्मानं आसेवना भावना बहुलेकम्मं अयं इत्त समाधि भावनातीति श्रद्धावंत पिन्वतुनि ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ විසිරුවා හරින මේ පැයට નિયમિત දායකත්ව ධර්ම දේශනාවයි පින්වන්ත ඔබ ශ්‍රවණය කරන්නට දැන් සූදානම් වෙන්නේ. පින්වතුනි, අද මාතෘකා කළේ දීර්ඝ දේශනාවක ඊටාම සුළු ධර්ම කාරණා කීපයක් සඳහන් වන දේශනා පාඨයක්. මේ දේශනා පාඨයේ සඳහන් වෙන සූත්‍රය අන්තර්ගතව පවතින්නේ පින්වතුනි සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායටයි. සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයට එහෙමත් නැත්නම් පළමුවෙනි පොතටයි මේ දේශනාව ඇතුළත් වෙන්නේ. මූල පණ්ණාසකයේ පින්වතුනේ
චූල යමක වග්ගය කියලා පින්වත්නි වර්ගයක් තියෙනවා. ඒ චූල යමක වර්ගයේ පින්වත්නි සූත්‍ර දේශනාවක් තියෙනවා. සූත්‍රයේ නම චූල වේදල්ල කියන සූත්‍ර දේශනාව. සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ චූල යමක වර්ගයේ සඳහන් වෙන චූල වේදල්ල සූත්‍රයටයි මේ ධර්ම වාක්‍ය ඇතුළත්ව පවතින්නේ. පින්වත්නි, මේ දේශනාව සිද්ධ කළේ තථාගත බුදුරජාණන් වහන්සේම නෙමෙයි පළමු කොට. මේක සිද්ධ කළේ මහරහත් තෙරණින් වහන්සේ නමක්. එහෙත් පසුව එය සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සතුටින් පිළිගත්තු දේශනාවක් නිසා පින්වත්නි, මෙය බුද්ධ භාෂිතයක් හැටියටම පින්නතුනේ හඳුනා ගැනීමයි වටින්නේ. පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහ නුවර රාජගහේ විහෙරති වේළුවනේ කලන්දක නිවාපී. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ලෙහෙනුන්ට අභය දුන්න වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මේ දේශනාව සිද්ධ වුණේ. පින්වත්නි, ඒ සමයෙහි විසාක කියලා උපාසකතුමෙක්, විසාක කියන උපාසකතුමෙක් ධම්මදින්නා කියන මහරහත් තෙරණින් වහන්සේ හමු වෙන්න ගියා. පින්වතුනි, කවුද මේ ධම්මදින්නා කියන්නේ? කවුද මේ විසාක කියලා කියන්නේ? පින්වත්නි, ධම්මදින්නා මහරහත් තෙරණිය කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අගපදවියත් ලැබපු භික්ෂුණියක්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් අග පදවියක් ලබාගෙනයි වාසය කළේ. මොකක්ද අග පදවිය? ඒතදග්ගම් භික්කවේ මම සාවිකානම් භික්ඛුනීනං ධම්ම කතිකානං යදිදං ධම්මදින්නා කියලා බුදුරජාණන් වහන්සේ මේක ප්‍රදානය කළේ මාගේ භික්ෂුණී ශ්‍රාවිකාවන් අතර ධර්ම කතික භික්ෂුණීන් අතර ධම්මදින්නා වග්‍රයි කියලා. එහෙනම් ධම්මදින්නා මහරහත් තෙරණින් වහන්සේ කියන්නේ කවුද? ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ පින්නතුනේ ධර්ම කතික භික්ෂුණීන් අතර අග්‍රස්ථානයේ ලබාගත්තු මහරහත් තෙරණියයි. පින්වත්නි, විසාක කියලා කියන්නේ කවුද එතකොට? පින්වත්නි, විසාක කියලා කියන්නේ මේ ශාසනයේ අනාගාමී ඵලයේ සාක්ෂාත් කරගත්තු උපාසකයෙක්. ලෝතුරා සම්මා සම්බුද්ධත්වයෙන් පස්සේ බුද්ධත්වයට පෙරම කරපු ආරාධනාවක ප්‍රතිඵලයක් හැටියට සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වතුනේ රජගහ නුවරට වැඩිය කියන එක අපි කවුරුත් දන්නවා. බිම්බිසාර මහරජුරු ආරාධනා කළා, එහෙනම් ඔබ වහන්සේ ලෝතුරා බුදු වෙලා පළමු කොටම මගේ රාජධානියට වැඩම කරවන සේක්වා කියලා. අන්න ඒ තථාගත බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට බිම්බිසාර රජුරුවන්ගේ ආරාධනාවෙන් වැඩම කරවන වෙලාවේ බිම්බිසාර මහරජුරුව බුදුරජාණන් වහන්සේ හමු වෙන්න බැහැ දකින්න ආවේ තනියම නෙමෙයි. බිම්බිසාර මහරජුරුව පින්නතුනේ එදා ආවේ 12 නහුතයක් සෙනග එක්ක. 12 නහුතයක් සෙනග එක. නහුතේ කියන්නේ සංඛ්‍යාවක්. නහුතයක් කියන්නේ සංඛ්‍යාවක්. පින්වත්නි, මේ 12 නහුතයෙන් එක් නහුතයක් උපාසක භාවයට පත් වුණා. ඉතිරි 11 නහුතයම බිම්බිසාර මහරජුරුව ඇතුළුව
ඉතිරි 11 නහුතයම එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා නියත පරායන වූ සෝවාන් ඵලයේ පිහිටියා. බිම්බිසාර මහරජුරුව ඇතුළුව 11 නහුතයක්. අන්න ඒ 11 නහුතය අතර සිටි එක උපාසකයෙක් තමයි විසාක කියලා කියන්නේ. එතකොට විසාක කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ බිම්බිසාර මහරජුරුවන්ගේ රාජධානියට වැඩිය වෙලාවේ පින්වත්නි බිම්බිසාර මහරජුරුවෝ සමග සෝවාන් ඵලයට පත්වෙච්ච එක උපාසකයෙක්. එහෙනම් බිම්බිසාර මහරජුරුවෝ සෝවාන් වෙච්ච දවසේමයි පින්නතුනේ විසාක සෝවාන් උනේ. අන්න ඒ විසාක උපාසකතුමාගේ ගිහි කල බිරිඳ තමයි පින්නතුනේ ධම්මදින්නා කියලා කියන්නේ. ගිහි කල බිරිඳ. බිම්බිසාර මහරජුරුවෝ සෝවාන් වෙච්ච දවසේ සෝවාන් ඵලයෙහි පිහිටි විසාක උපාසකතුමා සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයා පස්සේ කාලික තවත් දේශනාවක් අහලා පින්නතුනේ සකෘදාගාමි ඵලයට පත් වුණා. ඊටත් පහු කාලයක පින්නතුනේ දේශනාවක් අහලා මේ උපාසකතුමා පින්නතුනේ අනාගාමී ඵලයට පත් වුණා. අනාගාමී වෙනකොට කාම රාග පටිඝ කියන සංයෝජන ධර්ම දෙකක් පින්නතුනේ සහ මුලින්ම නැති වෙනවා. කාම රාග දුරු වෙච්ච ශ්‍රාවකයා අනාගාමී වෙච්ච කාම සේවනයේ යෙදෙන්නේ නැහැ පින්වත්නි. කාම සේවනයේ යෙදෙන්නේ නැහැ. ඒක තුච්ච නිස්සාර පිළිකුල් කටයුතු බැහැර කළ යුතු දෙයක් හැටියටයි පින්වත්නි අනාගාමී වූ ආර්ය ශ්‍රාවකයා පින්වත්නි දකින්නේ. දැන් අනාගාමී වෙච්ච විසාක උපාසකතුමා පින්වතුනේ තමන්ගේ සිටුමැදුරට එනවා. තමන්ට කියලා කෝටි 40ක් ධනෙ තිබුණා. තමන්ගේ බිරිඳ වෙච්ච ධම්මදින්නාවට කෝටි 40ක් ධනෙ තිබුණා. 80 කෝටියක ධනය පින්නතුනේ උරුම වෙලා තිබුණු පවුලක් තමයි විසාක කියන උපාසකතුමාගේ පවුල. පින්වත්නි උඩුමහල් තලාවේ ජනෙල් කවුළුවෙන් හැමදාම පින්නතුනේ ධම්මදින්නාව ගිහි කල බලාගෙන ඉන්නවා තමන්ගේ තරුණ ආදරණීය ස්වාමියා ගෙදර එනකම්. හැමදාම වටපිට බලමින් බොහොම කෙලිලුල් ගතියෙන් තමයි හැන්දෑවට විසාක වෙනදට ගෙදර එන්නේ. හැබැයි එදා උඩුමහල් තලාවේ සීමෙදුරු කවුළුවෙන් බලාගෙන ඉන්නකොට පේනවා තමන්ගේ ස්වාමියා කියන්නේ විසාක වෙනදා එන ගමන නම් නෙමෙයි අද එන්නේ. වෙනදා වටපිට බලමින් දුවපනමින් කෙලිලොල් ගතියෙන් ගෙදරට එන මේ විසාක අද පුදුම විදිහට සංසුන් වෙලා ධම්මදින්නාව හිතනවා පුදුම විදිහට සංසුන් වෙලා කිසිම කලබලයක් නැහැ. පුදුමාකාර ශාන්ත භාවයක් හිතුණා. මොකක් හරි ගැටලුවක්ද දන්නේ. මොකක් හරි චිත්ත පීඩාවක් තියෙනවද දන්නේ. හොඳයි කමක් නැහැ. බලමුකෝ කියලා හැමදාම ධම්මදින්නාවගේ තිබුණා පින්නතුනේ පුරුද්දක්. මොකද්ද? විසාක යටිමහල් තලාවේ ඉඳලා උඩු මහලට එනකොට තරප්පු පෙළ දිගේ ආදරයෙන් සෙනෙහසෙන් පින්නතුනේ ධම්මදින්නාවත් තරප්පු පෙළේ මගක් යනකම් බැහැගෙන යනවා. තරප්පු පෙළේ මග දුරක් පින්නතුනේ බැහැගෙන ගිහිල්ලා ආදරයෙන් අත දිගු කරනවා. ඒ අත අල්ලගෙන ඉදිරියට ඉතිරි ටික දෙදෙනාම ගොඩ වෙන්න. එදත් හිතුවා මොකක් හරි ගැටලුවක් නිසා වෙන්න ඇති මෙහෙම එන්නේ. හැබැයි මගේ ආදරණීය පිළිගැනීමෙන් ඕවා වෙනස් වෙලා යයි. ඕවා ඒ තරම් හිතන්න දේවල් නෙමෙයි කියලා පෙර පරිද්දෙන්ම පින්වතුනේ ධම්මදින්නාව තරප්පු පෙළේ මගක් පින්වතුනේ දිව්වා. තමන්ගේ ස්වාමියව ආදරෙන් පිළිගන්න ඕන නිසා.
එහෙත් උනේ හිතපු නැති දෙයක්. විසාක උපාසකතුමා දැන් අනාගාමී බවට පත් වෙලා අනාගාමී වූ ආර්ය ශ්‍රාවකයෙකුට පින්වත්නි මේ කාම සංකල්ප එක ජීවත් වෙනවා කියන එක පුදුම එක සිද්ධ නොවන දෙයක් පින්වත්නි. විසාකට පින්නතුනේ ධම්මදින්නාව තරප්පු පෙළේ මැදදී අත දිගු කරලා අත දෙනකොට ඊටාම ලැජ්ජාවෙන් පින්නතුනේ විසාක උපාසකතුමා අත සංගව ගත්තා. දැන් ධම්මදින්නාව කල්පනා කරනවා මොකක් හරි ලොකු ගැටලුවක්. මගෙන් වරදක්වත් වුණාද? දැන හරි නොදැන හරි මගෙන් වරදක් වුණාවද්ද? නැවත හිතෙනවා මගෙන් නම් වරදක් වෙලා නැහැ දැනුවත්ව නම්. එහෙනම් අපි දෙන්නව බිඳවන්න, වෙන් කරන්න, අවුල් කරන්න කවුරු හරි වචනයක් කිව්වද කියලාමක් හැටියට. එහෙම එකක්වත්ද? දැන් කල්පනා කරනවා. හිතාගත්ත කමක් නැහැ. කෑම කනකොට බොහෝ දේවල් කතා කරලා විසඳ ගන්න පුළුවන් නේ. පින්වත්නි, ධම්මදින්නාව හිතුවා එහෙනම් අද රැට කෑම කන වෙලාවේ මේසේ ඉඳගෙන වෙනදා වගේ ආදරෙන් සතුටින් බත් කන ගමන් කතා කරනවා මොකද්ද ගැටලුව කියලා, මොකද්ද කාරණේ කියලා බලන්නකෝ. යමක් විමසන්න වෙලාව එනකන් ඉන්න ඕන පින්නතුනේ. හරි ලස්සන දෙයක්. වරදක් අඩුවක් කාගේ හරි තියෙන්න පුළුවන්. නමුත් එය විමසන්න ඕන පින්නතුනේ නිවිච්ච වෙලාවක ඒ පුද්ගලයා. පින්වත්නි, දැන් ධම්මදින්නාව කල්පනා කළා එහෙනම් කෑම කන වෙලාවේ මේක කතා කරනවා. නමුත් පින්නතුනේ ධම්මදින්නාව එදා කෑම මේසෙට වාඩි වෙලා කෑම කනවා. එදා විසාක කෑම ටික පැත්තකට අරගෙන ධම්මදින්නාව දිහා බැල්මක්වත් නැතිව ආහාර ටික අනුභව කළා. දැන් ආපහු ධම්මදින්නාට හිතෙනවා මගෙන් වරදක්වත් වුණාද? නැත්තම් කවුරු හරි අපි දෙන්නව මේ විදිහට බිඳවනවද? කමක් නැහැ. බොහෝ දේවල් කතා කරන්න පුළුවන් සිරියහනේදී, නිදන වෙලාවේ ඇඳෙයිදී කතා කරන්න පුළුවන්. මං අහනවා කියලා හිතාගත්තා. ධම්මදින්නාව පින්වතුනේ නිදන්න වෙනදා නිදන යහනට ආවා. විසාක වෙනත් කාමරයක් ශුද්ධ පවිත්‍ර කරවාගෙන පින්නතුනේ හොඳ මෙට්ට ආදිය යොදාගෙන වෙනමම එදා පින්නතුනේ විසාක උපාසකතුමා නිදන්න පටන් ගත්තා. තව දුරටත් පින්නතුනේ ධම්මදින්නාවට දරාගෙන ඉන්න අමාරු වුණා. ධම්මදින්නාව උපස්ථාන කරන ආකාරය අඟවමින් පින්නතුනේ ළඟට ගිහිල්ලා පින්වත්නි කකුල් දෙක අල්ලලා වැඳ වැටිලා ඇහුවා හිමියනේ මගෙන් දැන හරි නොදැන හරි වරදක් වුණා නම් මට සමා වෙන්න. මගෙන් එහෙම වරදක් වුණාද? මගෙන් එහෙම වරදක් වුණාද? දැන හරි නොදැන හරි? විසාක කියනවා පින්වතිය නුඹෙන් කිසිම වරදක් මට වෙලා නැහැ. මට කිසිම වරදක් වෙලා නැහැ නුඹෙන්. මම ලෝකෝත්තර ධර්මයේ දැක්කයි කිව්වා. ඔන්න කාරණේ. මම ලෝකෝත්තර ධර්මයේ දැක්කා. විසාක උපාසකතුමා ධම්මදින්නාට කියනවා ඉතින් සොඳුරිය මගේ කෝටි 40ක ධනෙ තියෙනවා, නුඹේ කෝටි 40ක ධනෙ තියෙනවා. තව දුරටත් මේ කාම සේවනයේකට මගේ හිත යොමු වෙන්නේ. පින්වත්නි, විසාක කියනවා ඉතින් නුඹේ ධනයත් මගේ ධනයත් දෙකම අරගෙන මේ ගෙදර ජීවත් වෙනවා නම් මම එහෙමත් දෙන්නම් කිව්වා. එහෙමත් නැත්තම් නුඹේ මුල් ගෙදරට යනවා නම් මේ ධනයත් අරගෙන එහෙම කමකුත් නැහැ කිව්වා. එහෙමත් නැත්තම් කවුරු හරි වෙනත් පුරුෂයෙක් ගැන
නුඹේ අදහසක් බලාපොරොත්තුවක් තියෙනවා නම් සොඳුරි ඒක මට කියන්න. මම අතපැන් වත් කරලා ඒ පුරුෂයාට නුඹව සරණ කරලා දෙන්නම් ධනයත් එක්ක නුඹ මගේ නංගි හැටියට තියාගන්නම් කිව්වා. දැන් ධම්මදින්නාව කල්පනා කළා මෙහෙම දෙයක් කියන්න කරන්න නම් බෑ. ඇත්තටම ලෝකෝත්තර ධර්මයක් දැක්කේ නැත්තම්. එහෙනම් මගේ ස්වාමියා විසාක ලෝකෝත්තර ධර්මය ඒකාන්තයෙන්ම දැකලා ඇති. ඒකමයි මෙහෙම කියන්නේ. ධම්මදින්නාව ඇහුවා විසාකගෙන් පින්වත ඔය ලෝකෝත්තර ධර්මයේ දකින්න ගෑනුන්ට බැයිද කියලා ඇහුවා. ඔක පුළුවන් පුරුෂයන්ට විතරද? විසාක කියනවා මොනවා කියනවද? වීරිය කරනවා නම් දායාද ලැබෙනවයි කිව්වා. වීරිය කරනවා නම් දායාද ලැබෙනවා කිව්වා. මොනවද පින්නතුනේ දායාද? කාගෙන්ද ලැබෙන්නේ? තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දීපු මාර්ගඵල නැමැති දායාදේ තමයි පින්නතුනේ ලැබෙන්නේ. වීරිය කරනවා නම් දායාද ලැබෙනවයි කිව්වා. හොඳයි එහෙනම් හිමියනේ මාව පැවිදි කරවන්න කිව්ව මෙහිණිය අරමක. බලන්නකො පින්නතුනේ ස්වාමියා ගිහිව ඉඳලා අනාගාමී වෙලා පින්නතුනේ මේ කරුණු කියනකොට අර ස්ත්‍රිය මුළු මහත් ගිහි ජීවිතේම අයින් කරලා පින්නතුනේ පැවිද්දට බහින්න මේ හිත කොච්චර සකස් වෙන්න ඕනද? ඒ වෙලාවේ පින්නතුනේ විසාක උපාසකතුමා කියනවනේ හොඳයි. මට මෙච්චර දවසක් නුඹට මේක කියන්න ඕනකම තිබුණා. නමුත් නුඹේ හිත කොහොමද දන්නේ? ඒ නිසයි මම නොකිය හිටියේ. කමක් නෑ දැන් නුඹටම සිතක් පහළ වෙච්ච වතාවේ අපි ඒ උවමනාදේ කරමු. විසාක ගිහිල්ලා බිම්බිසාර මහරජුරු හමු වෙලා කිව්වා මට මේ නගරේ වටේ පෙරහැරක් කරන්න ඕනේ. බිම්බිසාර මහරජුරු කාරණේ විමසලා හරි සතුටු වෙලා. ඇයි? බිම්බිසාර මහරජුරු ධර්මයේ දැකපු කෙනෙක්. හරීම සතුටු වෙලා පින්නතුනේ රන් දෝලාවක් එක්ක පෙරහැරක් සංවිධානය කළා. කුමකටද මේ පෙරහැර? අර රන් දෝලාවේ නංවගෙන පින්නතුනේ පැවිදි වීම පිණිස මෙහෙණවරට අරන් යන්න ධම්මදින්නාව. ධම්මදින්නාව පින්නතුනේ මෙහෙණවරකට එක්කගෙන ගියා විසාක උපාසකතුමා විසින්ම. ගිහිල්ලා එහි වැඩිමහල් තෙරණින් වහන්සේට කියනවා තෙරණියනේ මේ මගේ බිරිඳ ධම්මදින්නා. තෙරණියනි ඇයව පැවිදි කරන්න කිව්වා. තෙරණිය කිව්වා පින්වත්නි වරදක් දෙකක් ඉතින් ඉවසුවත් ඉවසන එක තමයි හොඳ. වරදක් දෙකක් තුනක් දෙපාරක් තුන් පාරක් ඉවසන එක තමයි හොඳ. තෙරණිය හිතුවේ යම් පවුලේ ආරවුලක් නිසා ගැටලුවක් නිසා පැවිදි කරනවා කියලා. විසාක කියනවා නෑ නෑ තෙරණියනි. එහෙම කිසිම දොසක් මෑගේ නෑ. කිසිම දොසක් මෑගේ නෑ. ශ්‍රද්ධාවෙන්මයි මේ පැවිදි වෙන්න හදන්නේ. ශ්‍රද්ධාවෙන්මයි. හොඳයි එහෙනම් කියලා තෙරණිය පින්නතුනේ ධම්මදින්නාව පැවිදි කළා. පැවිදි කරලා පින්වත්නි නොබෝ දවසකින්ම ධම්මදින්නාව හුදකලා වුණා. පිරිසෙන් වෙන් වෙලා වනගත වුණා. පින්වත්නි මතක තබා ගන්න අපේ යාළුකම් මිත්‍රකම් මේ හැම දෙයක්ම පින් කරගෙන යන ගමනේ පින්නතුනේ අපිට තියෙනවා. නමුත් සංසාරෙන් නික්මෙන තැනදී පින්නතුනේ අපිට සිද්ධ වෙනවා පින්නතුනේ හුදකලා වෙන්න තනි වෙන්න. එතෙක් අපිට යන්න පුළුවන්. ගඟක් ළඟට යනකම් අපි ඔක්කොම එකට ගියාට ගඟෙන් වතුර බොණ්ඩ වෙන්නේ පින්නතුනේ තනි තනිවම. ඒ වගේ මේ සසර ගමනේ මේ ජීවිතයේ කරගන්න තියෙන පින් දහම් ටික කරගනිමින් පින්නතුනේ ඉදිරියට යන්න අපිට පුළුවන්.
නමුත් සංසාර පැවැත්ම නවත්වන්නට පින්වතුනේ අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නට නම් අපිට හුදකලා වීම ඒකාන්තයෙන් වුමනයි. පින්වත්නි ධම්මදින්නාව වැඩි කල් යන්නට කලින්ම සියලු කෙලෙසුන් නැසලා පින්වතුනේ අරහත්වයටපත් වුණා. ඒකටත් ආධාරක වෙච්ච කුසලයක් තිබුණා. පෙර කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ධම්මදින්නා කියන්නේ 16ක්. පින්වත්නි ඒ 16ක් වෙච්ච ධම්මදින්නාව එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට තමන්ගේ කේශ කලාපය විකුණලා පින්නතුනේ ඒ මුදලින් දන් දුන්නා. බලන්නකො කාන්තාවකගේ වටිනාම දෙයක් පින්නත්නි කේශ කලාපය. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දන් දෙන්න ඒ කේශ කලාපයත් කපන්නට මේ හිත සකස් වෙනවා නම් හිතන්න බලන්න ඒ මොහොත වෙනකොට මොනතරම්නම් අධික මාත්‍ර සද්ධාවකින්ද පින්නතුනේ ධම්මදින්නාව කටයුතු කරලා තියෙන්නේ. පින්වත්නි දැන් විශාක උපාසකතුමා පින්නතුනේ මෙහෙණවරට ඇරළුවා. දැන් ධම්මදින්නාව පැවිදි වුණා. පැවිදි වෙලා පින්වත්නි හුදකලා වෙලා පිරිසෙන් වනගත වුණා. වැඩි කල් යන්නට කලින්ම සියලු කෙලෙසුන් නැසුවා. දැන් බොහෝ ලාභ සත්කාර ආදී උපදිනවා ධම්මදින්නාව පැවිදි වෙච්ච තැන ඉඳලා. දැන් ධම්මදින්නාව කල්පනා කරනවා මට තවදුරටත් මේ සංසාරේ කෙලවර කරන්න මට තවදුරටත් කරන්න දෙයක් නැහැ. තවදුරටත් මේ අරහත් ඵලයේ පිණිස මට කරන්න දෙයක් නැහැ. ඒ නිසා මම මේ පිරිසෙන් වෙන් වෙලා වනගතව ඉන්නවා කියන එක තවදුරටත් වොමනාම දෙයක් නෙවෙයි. හැබැයි මම දැන් ආපහු රජගහ නුවරට වැඩියොත් මට උපදින ලාභ සත්කාර හේතුවෙන් ඒ ආරාමේ ඉන්න හැමදෙනා වහන්සේලාටත් පුදුම සහනයක් සතුටක් දැනෙන්න පුළුවන්. ඒ නිසා මම ආපහු රජගහ නුවරටම යනවා කියලා පින්නතුනේ ධම්මදින්නාව රජගහ නුවරට ආපහු වැඩියා. දැන් සසර නිම කරලා කුමකටද ආවේ? තමන්ට ලැබෙන ප්‍රත්‍යපහසුකම් ආදියෙන් අර තෙරණින් වහන්සේලා වැඩ ඉන්න ආරාමේ අයටත් පහසුවක් සැරසෙන නිසා. පින්වත්නි ධම්මදින්නාව වැඩි කල් යන්නට කලින්ම පින්නතුනේ ආපහු රජගහ නුවරට ආවා කියලා ආරංචි වුණා කාටද? ගිහි කල ස්වාමියා වෙච්ච විසාකට. දැන් විසාකට හිතුණා පැවිද්ද එපා වෙලාවක්ද? පැවිදි කරවලා එන වෙලාවෙත් පැවිදි වෙච්ච තමන්ගේ බිරිඳට වැඳලා කිව්වේ මේ ධර්මයේ ස්වාක්ඛාතයි. සිත් අලවාගෙන වාසය කරන්න කිව්වා. බලන්නකො ස්වාමියාගෙන් ලැබිච්ච අවවාදේ. ගෙදර ඉන්න කිව්වේ නැහැ. මේ ධර්මයේ ස්වාක්ඛාතයි එහි සිත් අලවාගෙන වාසය කරන්න කිව්වා. එහෙම කෙනාට එහෙම අවවාදයක් දුන්නේ. නමුත් මෙච්චර ඉක්මනටම ආපහු රජගහ නුවරට වැඩම කරලා හිතුණා එහෙනම් දැන් ධම්මදින්නාවට පැවිද්ද එපා වෙලාද දන්නේ? පැවිද්ද ගැන කලකිරිලාද දන්නේ? කොයිකටත් ගිහිල්ලා බලනවා කියලා හිතාගත්තා. එහෙත් පින්වත්නි ඒ ගිහිල්ලා අහන්න බෑනේ. සිත්තල වාගෙනද ඉන්නේ? කැමැත්තෙන් නෙවෙයිද මේ සිවුර දරාගෙන ඉන්නේ කියලා ඒක ඍජුවම අහන්න බෑ. ඒ නිසා විසාක මොකද කළේ? හිතාගත්ත පින්නතුනේ ගිහිල්ලා ධර්මයෙන් කාරණා ටිකක් විමසනවා. ඒ කාරණා උත්තර සපයන ආකාරය අනුව ඒ උත්තර අනුව තේරුම් ගන්නන් කැමැත්තින්ද ඉන්නේ ශාසනයේ අකමැත්තින්ද කියලා. එහෙම හිතාගෙන තමයි විසාක උපාසකතුමා ධම්මදින්නා තෙරණිය හමු වෙන්න ගියේ.
පින්වත්නි එහෙම ගිහිල්ලා වන්දනා කරලා පැත්තකට වෙලා පින්නතුනේ එතන ඉඳලා කෙටි ප්‍රශ්න පින්වත්නි මහරහත් තෙරණියගෙන් අහන්න පටන් ගත්තා. දැන් විසාක දන්නේ නැහැ ධම්මදින්නාව මහරහත් තෙරණියක් කියලා. පින්වත්නි ඒ විසාක අහපු ප්‍රශ්න අතර ප්‍රශ්න 4ක් තමයි මේ දේශනාවට මාතෘකා කළේ. මොනවද ඇහුවේ? කතමෝ පනායේ සමාධි ආර්යාවනි සමාධිය කියන්නේ මොකද්ද? ඔය තමයි අහපු ප්‍රශ්න අතර එකක්. ආරම්භයේ ඉඳන් ප්‍රශ්න රාශියක්ම විසාක ඇහුවා. එයින් කොටසක් පමණයි මේ දේශනාවේදී මේ දේශනා කරන්නේ. කතමෝ පනායේ සමාධි මොකද්ද ආර්යාවනි සමාධිය කියන්නේ කියලා ඇහුවා. ආර්යාවනි මොකද්ද සමාධිය කියන්නේ? කතමේ ධම්මා සමාධි නිමිත්තා සමාධියට නිමිති සමාධියට අරමුණු මොනවද කියලා ඇහුවා. සමාධිය කියන්නේ මොකද්ද? සමාධියේ නිමිති ඊළඟට ඇහුවා. ඊළඟට විසාක අහනවා කතමේ ධම්මා සමාධි පරික්කාරා මොනවද සමාධියට පිරිකර වන ධර්ම? සමාධියට උපකාර වන ධර්ම මොනවද? දැන් ස්වාමීන් වහන්සේ නමකට පිළිගන්වන පිරිකර කියන්නේ මොනවද? පරිස්කාර කියන්නේ. උන්වහන්සේලාගේ පැවිද්ද නිදුකින් පවත්වා ගැනීම සඳහා උවමනා වූ උපකාර ප්‍රත්‍යපහසුකම්. පින්වත්නි ඒකයි ඇහුවේ කතමේ ධම්මා සමාධි පරික්කාරා සමාධියට පරිස්කාර මොනවද? ඒ සමාධිය වඩන්න උපකාර වෙන්නේ මොනවද? ආධාර වෙන්නේ මොනවද? ඒක තමයි තුන්වෙනි ප්‍රශ්නේ. ඊළඟට අහපු ප්‍රශ්නේ තමයි කොහොමද කුමක්ද මේ සමාධිය කියලා කියන්නේ? කුමක්ද මේ සමාධිය කියලා කියන්නේ? මේ සමාධි භාවනාව කියන්නේ මොකද්ද කියලා තමයි 4 වෙනු අහන්නේ. පළමු කොටම අහනවා සමාධිය මොකද්ද? සමාධිය ඇතිවීම සඳහා නිමිති මොනවද? ඒ සමාධිය ඇති කර ගැනීමේදී උපකාර වන දේ මොනවාද? ඊළඟට අහනවා සමාධි භාවනාව කියන්නේ මොකද්ද? ඒ වෙලාවේ ධම්මදින්නා මහරහත් තෙරණිය උත්තර දෙනවා පින්නතුනේ. කතමෝ පනායේ සමාධි කියලා නෙහුවේ. කුමක්ද ආර්යාවනි සමාධිය කියන්නේ? කුමක්ද ආර්යාවනි සමාධිය කියන්නේ? යාවෝ ආවුසෝ විසාක චිත්තස්ස ඒකග්ගතා අයං සමාධි. එහෙනම් පින්වත්නි සමාධිය කියන්නේ මොකද්ද? සිතේ තිබෙන්නා වූ එකඟ භාවයයි. කුමක්ද සමාධිය කියන්නේ? සිතේ තිබෙන්නා වූ එකඟ භාවයයි. කුමන සිතක එකඟ භාවයද? කුසල් සිතක එකඟ භාවයයි. බුදුරජාණන් වහන්සේ වදාලා සමාධින් භික්කවේ භාවේත. මේ සමාධිය කියන්නේ හරි වැදගත් දෙයක් පින්වත්නි. ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා සමාධිය කියලා මාර්ග අංගයක්ම තියෙනවා. බොජ්ජංග ධර්මවල පින්නතුනේ සමාධි සම්බොජ්ජංගය කියලා බොජ්ජංගයක් තියෙනවා. ඉන්ද්‍රිය ධර්මවල පින්නතුනේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා සමාධි කියන්නේ එක ඉන්ද්‍රිය ධර්මයක්. බල ධර්මවල පින්නතුනේ සමාධි කියන්නේ බල ධර්මයක්. දැන් එහෙනම් මේ සියල්ල අනුව තේරෙනවා ඇති ඔබට සමාධිය කියලා කියන්නේ හැම තැනකම පින්නතුනේ ලබාගත යුත්තක් උපදවාගත යුත්තක් හැටියට දේශනාවි කියනවා. එතකොට
දැන් බලන්න පින්වත්නි, ඒ සමාධිය කුමක් සඳහාද ඒ තරම් වටින්නේ? සමාධින් භික්කවේ භාවේත සමාහිතෝ චිත්තස්ස යතා භූතං පජානාති. එහෙනම් ඇත්ත ඇති සැටියෙන් දකින්නේ කුමක් නිසාද? සමාධිය නිසා. එහෙනම් සමාධිමත් වූ හිතක් ඇති කෙනා ඇත්ත ඇති සැටියෙන් දකිනවා. ඇත්ත ඇති සැටියෙන් දකිනවා. මොනවද ඇති සැටියෙන් දකින්නේ? දුක දුක හැටියට ඇති සැටියෙන් දකිනවා. දුක් ඇතිවන ආකාරය දුක් ඇතිවන ආකාරය හැටියට දකිනවා. දුක් නැති කිරීම, දුක් නැති කරන ආකාරය හැටියට මනාව දන්නවා. එතකොට දුක හඳුනනවා මනාව ඇති සැටියෙන්ම, දුක ඇතිවන ආකාරය ඇති සැටියෙන්ම හඳුනනවා, දුක නිරෝධ කිරීම කියන එක ඇති සැටියෙන්ම හඳුනනවා, ඒ දුක නිරෝධ කරන්නා වූ ක්‍රමය ප්‍රතිපදාව ඇති සැටියෙන්ම හඳුනා ගන්නවා. මේ කියන්නේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය. එහෙනම් පින්වත්නි, සමාධි කියන එකෙන් කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස පින්වතුනේ පවතින හිත එකඟ භාවයට පත් කරන එක. දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයටවත් ඇවිල්ලා අවුල් භාවයට පත් කරන්නට නොහැකි වන පරිද්දෙන් පින්වත්නි පැවැත්වීම තමයි එයින් සිද්ධ වෙන්නේ. එතකොට සමාධි කියන්නේ කුමක්ද පින්වත්නි? එහෙනම් සිතේ එකඟ භාවය. සිතේ එකඟ භාවය නැති වෙන්නේ මොනව නිසාද? පංච නීවරණ නිසා. සිතේ එකඟ භාවය නැති වෙන්නේ මොනව නිසාද? පංච නීවරණ ධර්ම නිසා. පංච නීවරණ ධර්ම පින්වත්නි යම්තාක් සිතක නැගී හිටිනවා නම් ඒ සිත පින්වත්නි යුද්ධ පිටියක්. මොන හතුරා මොන ආයුධෙන් මොන වෙලාවෙ පහර දෙයිද කියන්න බෑ. යුද්ධ පිටියක පින්නතුනේ පළක් බැඳගෙන සංසුන්ව ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ තමයි පින්වත්නි යම් කිසි කෙනෙක් නීවරණ ධර්ම යටපත් කරලා නැත්තම්, සමාධිය උපද්දවගෙන නැත්තම්, එසේ සමාධියක් උපද්දවාගත්තු නැති ශ්‍රාවකයාගේ සිත යුද පිටියක්. ඔහුට පින්නතුනේ සත්‍ය දකින්න බෑ. දුක දුක හැටියට දකින්න බෑ. දුක ඇති වෙන මග දුක ඇති වෙන මග හැටියට දකින්න බෑ. පින්වත්නි, එතකොට සමාධියෙන් කරන්නේ අර සිත එකඟ කරන එකයි අරමුණට සමාධි. ඊළඟට විසාක අහපු ප්‍රශ්නය තමයි ඛතමෝ සමාධි නිමිත්තා. ඛතමෝ සමාධි නිමිත්තා. ඒ සමාධියට නිමිති මොනවද? චත්තාරෝ සම්මප්පදාන. චත්තාරෝ සම්මප්පදාන. සතර සතිපට්ඨාන සමාධි නිමිත්තා. චත්තාරෝ සතිපට්ඨාන සමාධි නිමිත්තා. එතකොට සමාධියට නිමිත්ත බවට පත් වෙන්නේ පින්වත්නි සතර සතිපට්ඨානෙ. සතර සතිපට්ඨානයේ වැඩිවීමෙන්මයි පින්වත්නි සිත එකඟ භාවයට පත් කරන්න පුළුවන් වෙන්නේ. කාය අනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය ආදී වශයෙන් තථාගත බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි. එතකොට සමාධිය කියන්නේ මොකද්ද? කුසල චිත්තේ ඒකග්ගතා සමාධි. කුසල් සිතක එකඟ භාවය තමයි සමාධිය. ඒ කුසල් සිතේ එකඟ භාවය ඇති කර ගැනීම පිණිස නිමිත්ත බවට පත් වෙන්නේ, නිමිති බවට පත් වෙන්නේ මොකද්ද කියලා හොත් ඒ තමයි සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය. ඊළඟට කියනවා පින්වත්නි ඛතමේ ධම්මා සමාධි පරික්ඛාර.
වඩන සමාධියට පිරිකර මොනවද? චත්තාරෝ සම්මප්පදානා සමාධි පරික්කාර. සමාධියට පිරිකර මොනවද එතකොට? චත්තාරෝ සම්මප්පදාන සතරාකාර වූ සම්‍යක් ප්‍රධාන වීර්ය තමයි පින්වත්නි වඩන්නා වූ සමාධියට ආධාරක බවට පත්වෙන්නේ, උපකාරක බවට පත්වෙන්නේ. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. වීර්ය කිව්වමත් පින්වත්නි එය හැම ආකාරයකින්ම පින්වත්නි කුසල් සම්පූර්ණත්වයට පත් කරගන්නට පුළුවන් අවස්ථාවක්. එතකොට සම්මා වායාම කියන මාර්ගාංගයෙන් පිරෙනවා. විරිය සම්බොජ්ජංගේ බවට පත් වෙන අවස්ථාව තියෙනවා බොජ්ජංග ධර්මවල. සද්ධා විරිය ආදී ඉන්ද්‍රිය ධර්ම කතා කරන තැන පින්වත්නි විරිය කියන්නේ ඉන්ද්‍රිය ධර්මයක්. බල ධර්ම ගැන කතා කරන තැනදී පින්වතුනේ විරිය කියන්නේ බල ධර්මයක්. එතකොට මේ සතර සම්‍යක් ප්‍රධාන වීරයෙන් යුක්ත ශ්‍රාවකයා නූපන් කුසල් උපද්දවනවා. ඒක තමයි පළවෙනි වීරය. නූපන් කුසල් උපද්දවන්න වීරිය තියෙනවා. ඒ වගේම ඉපදිලා තියෙන උපන්න කුසල් දියුණු කරගන්නවා. උපන්න කුසල් දියුණු කරගන්නවා. ඊළඟට කියනවා පින්වත්නි නූපන්නා වූ අකුසල ධර්ම තියෙනවනේ. ඒ අකුසල ධර්මයෝ තමන්ගේ ජීවිතයේ ගියත් මොනම හේතුවක් නිසාවත් ආපහු උපද්දවා ගන්නේ නැහැ, ඇති කරගන්නේ නැහැ. එතකොට උපන්න අකුසල් වහා දුරු කරනවා. නූපන්න අකුසල් උපද්දවන්නෙම නැතුව ඉන්නවා. ඊළඟ එක උපන්න කුසල් දියුණු කරනවා. නූපන්න කුසල් කෙසේ හෝ වීරිය කරලා උපද්දව ගන්නවා. මේ තමයි සතර සම්‍යක් ප්‍රධානය. එතකොට මේ වඩන සමාධිය, ඒ කියන්නේ සමාධිය ඇති කර ගැනීම පිණිස, සමාධිමත් සිතක් පිණිස සතර සතිපට්ඨානයේ වඩද්දී ඊට බලය දෙන්න ඕන කුමකින්ද? වීරයෙන්. ඊට ජවය දෙන්න ඕන වීරයෙන්. ඒක තමයි මේ සිද්ධ වෙන්නේ. ඊළඟට අහනවා පින්වත්නි කුමක්ද සමාධි භාවනාව කියලා කියන්නේ? කුමක්ද සමාධි භාවනාව කියලා කියන්නේ? එතින්දි ධම්මදින්නාව කියනවා පින්වත්නි මහරහත් තෙරණිය යා තේසං ඒව ධම්මානං ආසේවනා භාවනා බහුලී කම්මං අයං ඉත්ත සමාධි භාවනා. අර ඉහත කිව්ව ධර්මවලම මොනවද ඒ ධර්ම? පින්වත්නි සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරය. අන්න ඒ ආදී ධර්මම පින්වත්නි ආසේවනා නිරන්තරව සේවනය කරන්න ඕන. කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරය නම් නිරන්තරවම කී වීරය පවත්වන්න ඕන. වඩන්නේ සතර සතිපට්ඨානේ නම් නිරන්තරවම මේ සතර සතිපට්ඨානේ වඩන්න ඕනේ. පින්වත්නි භාවනා බහුලී කම්මං, භාවනා කියන්නේ ඔස්සේ සිත වඩන්න ඕන. බහුලී කම්මං පින්වත්නි අධික මාත්‍ර වූ මේ කර්මස්ථානයන්, ඒ කියන්නේ සතර සතිපට්ඨානේ වේවා, සතර සම්‍යක් ප්‍රධානේ වේවා පින්වත්නි නැවත බොහෝ සෙයින් පින්වත්නි තමන් පුරුදු කරන්න පටන් ගන්න ඕන. අන්න ඒ පටන් ගැන්මම තමයි පින්වත්නි සමාධි භාවනා කියලා කියන්නේ. එහෙමනම් සමාධි භාවනා කියලා කියන්නේ වෙනමම දෙයක් නෙවෙයි පින්වත්නි. සතර සතිපට්ඨානය පින්වත්නි සතර සම්‍යක් ප්‍රධාන වීරයෙන් වැඩිමයි පින්වත්නි මෙතන සමාධි භාවනාව කියලා දේශනාවේ කියන්නේ. පින්වත්නි මේ සියලු විස්තරේ නිමා වෙන තැන, මේ ප්‍රශ්න හතර විසඳා අවසන් වෙන තැනදී පින්වත්නි විසාඛ කියන උපාසකතුමා තේරුම් ගත්තා මෙය, ඒ කියන්නේ ධම්මදින්නාව ගිහි කල තමන්ගේ ප්‍රිය බිරිඳ
ඒකාන්ත කොට පැවිද්දේ සිත් තලවාගෙන වාසය කරමින් ඵල ධර්ම සාක්ෂාත් කරගෙනයි ඇත්තේ. මේ විසඳූ ආකාරයෙන්ම සතුටු වෙලා විසාක පින්වත්නි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා කියනවා ස්වාමීනි ධම්මදින්නාව පැවිදි වෙලා නොබෝ කාලයකින්ම වනගත වුණා. වනගත වෙලා වැඩි කල් යන්නට මත්තෙන් ආපහු රජගහ නුවරට වැඩියා. ඇය සිත් තලවාගෙනද පැවිද්දේ ඉන්නේ කියලා දැනගන්නට ඕනකමට උන්වහන්සේ ළඟට ගිහිල්ලා මම මේ කාරණා මේ විදිහට විමසුවා. උන්වහන්සේ මෙන්න මේ විදිහට උත්තර දුන්නා කියලා පින්වත්නි උත්තර දුන්න ආකාරයක් එකින් එක විසාක තථාගත බුදුරජාණන් වහන්සේට සැලකලා. තථාගත බුදුරජාණන් වහන්සේ පින්නතුනේ මනාව මේ කහගෙන ඉඳලා වදාළේ සාදු සාදු විසාක හොඳයි විසාක ධම්මදින්නාව පණ්ඩිතයි ධම්මදින්නාව ව්‍යක්තයි විසාක මේ ප්‍රශ්න ටික මගෙන් ඇහුවනම් මට අද දේශනා කරන්න වෙන්නේ මේ ධම්මදින්නාව දේශනා කළ ආකාරයෙන්මයි ධම්මදින්නාව වදාළ ආකාරයෙන්මයි මම දේශනා කළා නම් අද මම දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ නිසා පින්වත්නි හොඳින් වටහා ගන්න මේ දේශනාව ධම්මදින්නා මහරහත් තෙරණිය කළා වුණාට බුදුරජාණන් වහන්සේ අවසන වදාලා මේ දේශනාව මම කළා නම් විසාක මම දේශනා කරන්නෙත් මෙහෙමමයි. එතකොට බලන්න මේ දේශනාව පුරා තියෙන්නේ අනාගාමී ඵලප්‍රාප්ත ගිහි කල ස්වාමියා අරහත් ඵලයට පත්වෙච්ච තමන්ගේ ගිහි කල බිරිඳ වෙච්ච මහරහත් තෙරණියගෙන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් කළා වූ දේශනාවක්. එතකොට මේ ශාසනය මොනතරම්නම් පිළිවෙත් ගුණ පුරාගෙන ඉදිරියට යන ශ්‍රාවකයන්ගේ ශාසනයක්ද? එනිසා පින්වත්නි සමාධිය කියලා කියන්නේ කුමක්ද? සිතේ එකඟ භාවය, කුසල් සිතේ එකඟ භව. ඒ කුසල් සිතේ එකඟ භාවයෙන්මයි පින්වත්නි යම් කිසි කෙනෙක් ධර්මයක් අවබෝධ කරනවා නම් අවබෝධ කරගන්නේ. සිත විසිරිච්ච නීවරණ ධර්මයන්ගෙන් මේ අත අදින හොලවන හිතකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ දකින්නවා කියලා එකක් සිද්ධ වෙන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා සිත සමාධිගත විය යුතුමයි. ඒ සිත සමාධිගත කිරීම සඳහා නිමිති බවට පත් වෙන්නේ පින්නතුනේ සතර සතිපට්ඨානයයි. ඒ සඳහා ආධාරක බවට පත් වෙන්නේ පින්වත්නි සතර සම්‍යක් ප්‍රධාන වීරයයි. සමාධි භාවනාව වැඩිම යනු අන් කවරක්වත් නොව සතර සම්‍යක් ප්‍රධාන වීරය වඩමින් පින්වත්නි නීවරණ ධර්මයන් බැහැර කරමින් පින්වත්නි කටයුතු කිරීමමයි. ඒ නිසා එහි පින්වන්ත සියල්ලෝ අප්‍රමාදීව කටයුතු කරත්වා හැම දිනාටම මේ උතුම් සම්බුද්ධ ශාසනයේ දුර්ලභ ඵල ධර්මයන් සාක්ෂාත් කර ගැනීමට වාසනා භාග්‍ය සැලසේවා. සෑම සියලු දෙනාටම උතුම් නිවන පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවට පත් කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ
මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා.